අපි අද කතා කරන්න යන්නේ project management 2018 paper 2 එක structured paper එක. මේකෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට අපි බලමු මේ ප්‍රශ්න දෙක මොනවාද කියලා. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ project cost management and schedule management වලින් තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බලමු. පොඩි scenario එකක් දීලා තියෙනවා. The electronic identification project of Sinex Industries was estimated to take 2 months to complete at a cost of 300,000 LKR per month with the expected completion of 50% of the task per month. එතකොට හරි ලස්සනට ඒක වෙන් කරලා තියෙනවා. බජට් එක මාසෙකට ලක්ෂ 3යි. ඒ කියන්නේ මාස දෙකට සම්පූර්ණ බජට් එක ලක්ෂ 6යි. මාසෙකට 150ක් වෙන්න ඕන. මාස දෙකෙන් 100ක් වෙනවා. හරි විදිහට ඒක ලස්සනට බෙදලා දීලා තියෙනවා. However, the project took 3 months. schedule overrun එකක් තියෙනවා to complete at a total cost of 1 million LKR. ඒ කියන්නේ cost overrun එකකුත් තියෙනවා. හරිද? schedule එක ලක්ෂ 6යි තිබ්බේ ඒක sorry මේ schedule එක මාස 2යි තිබ්බේ ඒක මාස 3ක් වෙලා cost එක ලක්ෂ 6යි තිබ්බේ ඒක ලක්ෂ 10ක් වෙලා cost overrun and schedule overrun දෙකම වෙලා. The cost for the first 2 months was 300,000 LKR whilst the unbudgeted last month cost 400,000. දැන් මුල මාස දෙකට නම් කිසි ප්‍රශ්නයක් නැහැ ලක්ෂ 6ක් වෙන් කරලා තිබ්බා 3. හැබැයි තුන්වෙනි මාසෙට වෙන් කළා තිබ්බේ නෑනේ. නමුත් වැඩිපුර තව ලක්ෂ 4ක් ගිහලා ලක්ෂ 6ක් වෙන් කළා තියෙනකට 10ක් ගියාම ලක්ෂ 4ක් වැඩිපුර ගිහිල්ලානේ. ඒකට දැන් එහෙම වැඩිපුරත් ගිහිල්ලා තියෙනවා. The work completion for each month was 50%, 30% and 20% respectively. එතකොට පළවෙනි මාසේ නම් අත්‍තරම අවුලක් නෑ. වෙන්නත් ඕන 50% ඒක වෙලා තියෙනවා. දෙවෙනි මාසේ තව 150ක් වෙන්න ඕනේ. හැබැයි වෙලා තියෙන්නේ 130යි. තුන්වෙනි මාසේ තමයි ඉතුරු වෙච්ච 120 වෙලා තියෙන්නේ. ඕකේ. පළවෙනි ප්‍රශ්නේ what is the budget at completion? හරි සරල ප්‍රශ්නයක්. budget at completion. budget කියන්නේ මොකද්ද? ඇත්තටම ගියපු ගාන නෙමෙයි අපි plan කරපු මුදල කීයද කියලා අහන්න. හරිද? at completion plan කරපු මුදල මාසෙට ලක්ෂ 3 ගාන ඉඳන් මාස 2යි කියන්නේ ලක්ෂ 6යි. මේ තියෙන්නේ. ඊළඟට අහනවා assuming that the work to be completed is equally distributed among months. ඒක කොහොමද කරලා තිබ්බෙත් එහෙමනේ plan කරලා තිබ්බේ. What is the plan value for the project for each month? හැම month එකකටම ලක්ෂ 3 ගාන එක පැහැදිලිව මෙතන කියලා තියෙනවා. මාස 2යි. මාස දෙකට ලක්ෂ 3 ගාන වෙන් කරලා තියෙනවා. මේ තියෙන්නේ months 1 and 2 both have plan value of 300,000. ඒ බොහොම සරල ප්‍රශ්න දෙකක්. Compute the expected value for each month in the project up until completion. Expected value. ඒ කියන්නේ මොකක්ද? දැන් මාසේ අවසානයේ දෙවෙනි මාසේ අවසානයේ සහ තුන්වෙනි මාසේ අවසානයේ ඉවර කළා තියෙන 100ට ගාන අනුව හරිද ප්‍රොජෙක්ට් එක ඉවර කළා තියෙන 100ට ගාන අනුව බලාපොරොත්තු වෙන බජට් එක ඊට වැඩිය ගිහිල්ලා තියෙන එක වෙනම කතාවක් බලාපොරොත්තු වෙන බජට් එක මොකද්ද දැන් පළවෙනි මාසේ අවසානයේ 150ක් ප්‍රොජෙක්ට් එක ගිහිල්ලා තියෙනවා මේ තියෙන පළවෙනි මාසේ අවසානයේ 150ක් ප්‍රොජෙක්ට් එක ගිහිල්ලා තියෙනවා එහෙනම් බලාපොරොත්තු වෙන කොස්ට් එක කීයද ලක්ෂ 3යි. හරිද? බලාපොරොත්තු වෙන කොස්ට් එක ලක්ෂ 3යි. එතකොට පළවෙනි මාසේ අවසානයේ බලාපොරොත්තු වෙන කොස්ට් එක ලක්ෂ 3යි. 150ක් තමයි ගිහිල්ලා තියෙන්න ඕන. ඒක හරි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි මාසේ අවසානයේ expected value එක අපි බලන්නේ ලක්ෂ 3යි. ඒක ලක්ෂ 3ම ගිහිල්ලා තියෙනවා. දෙවනි මාසේ අවසානයේ 150යි 30යි කියන 180යි ප්‍රොජෙක්ට් එකෙන් වෙලා තියෙන්නේ දෙවනි මාසේ අවසානයේ. හැබැයි ගිහිල්ලා තියෙනවා ලක්ෂ 6ක්. මොකද දෙවෙනි මාසේ අවසාන වෙනකොට ලක්ෂ 6 ගිහිල්ලා කියලා තියෙනවනේ මෙතන පැහැදිලිව කියලා තියෙනවනේ. මේ තියෙන unbudgeted 400,000 එකක් third month එකට ගිහිල්ලා කියන්නේ මුල මාස දෙකට ලක්ෂ 6 ඉවරයි. මුල මාස දෙකෙම වැඩි ඉවරයි. ප්‍රොජෙක්ට් එකෙන් 180ක් යනකොටම වෙන් කරපු මුළු මුදලම ඉවරයි. එතකොට දෙවෙනි මාසේ මොකක්ද expected value එක වෙන්නේ? ලක්ෂ 6 හැබැයි වැඩි කරන්න ඕන 180යි. ඇයි 50යි 30යි කියන්නේ 80. 80ෙන් වැඩි කරන්න ඕන. හරිද? ඊළඟට තුන්වෙනි මාසේ ගත්තොත් එහෙම expected value එක ලක්ෂ 6යිනේ වෙන් කරලා තියෙන. එතනින් එහාට අපිට යන්න බෑ. ලක්ෂ 6 වැඩි කරන්න ඕන 100%ෙන්. ඒ කියන්නේ ලක්ෂ 6යි. තුන්වෙනි මාසේ අවසානයේ තමයි අපි ලක්ෂ 6ක් වියදම් කරලා කියලා බලන්න ඕනේ. එතකොට පළවෙනි මාසේ අවසානයේ මේ තියෙන්නේ 300,000 තමයි විය යුතු මුදල. දෙවෙනි මාසේ අවසානයේ හරි විදිහට වියදම් විය යුතු මුදල ලක්ෂ 4,80,000යි. හරි විදිහට වියදම් විය යුතු මුදල. expected value එක. මොකද 180 වෙන ප්‍රොජෙක්ට් එකකින් වෙලා තියෙන්නේ මේ 6 ලක්ෂයට ඇත්තටම 6 ලක්ෂයක් වියදම් වෙලා. නමුත් ඒ කියන්නේ 6 ලක්ෂයක් බජට් කරලා තියෙනවා. දෙවෙනි මාසෙට. නමුත් ඇත්තටම කරලා තියෙන්නේ 180 නම්
හරි විදිහට වියදම් වෙන්න ඕන 4,80,000යි. හැබැයි මේගොල්ලෝ 6,000ම වියදම් කරනවා. ඊළඟට තුන්වෙනි මාසෙටත් අපි බජට් කරලා තියෙන 6,000 නම් අන්න තුන්වෙනි මාසයේ අවසානයේ තමයි 6,000ක් හරියටම වියදම් වෙන්න ඕන. මොකද තුන්වෙනි මාසෙ තමයි 100%ක්ම වැඩි වුනේ. නමුත් තුන්වෙනි මාසෙ එනකොට 10,000ක් වියදම් වෙලා. නමුත් ඒක expected value එකේ අපිට පෙන්වන්න බෑ. ඕකේ. ඊළඟට compute the cost performance index for each month in the project up until completion. Cost performance index. දැන් මොකද්ද මේ cost performance index කියන්නේ? Is a measure of financial effectiveness and efficiency of a project. It represents the amount of completed work for every unit of cost spent. As a ratio is calculated by dividing the budgeted cost of the work completed or earned value by the actual cost of the work performed. හරිද? දැන් එතකොට cost performance index එකේ තමයි පෙන්නන්නේ කරපු වැඩවල ඇත්තම ඒ කියන්නේ වටිනාකම කීයක්ද කියන එක. එතකොට දැන් ගත්තොත් එහෙම expected value divide by actual value. Okay. Cost performance index කියන. එතකොට පළවෙනි මාසේ ගත්තොත් එහෙම expected value එක 3,00,000යි. ඇත්තටම 3,03ක වැඩ කළා තියෙනවා. හරිද? ඊළඟට දෙවනි මාසේ expected value එක 4,80,යි. ඒක අපි calculate කරලා ගත්ත අරක expected value එක. හැබැයි actual cost එක ගිහිල්ලා තියෙනවා 6,000ක්. මොකද 6,000ම වියදම් කරලා තියෙනවා. එතකොට 0.8. එතකොට cost performance index එක එකට වැඩි අඩුයි කියන්නේ project එකේ cost performance අන්තිමයි. එකට වැඩි කියන්නේ ඉතා හොඳයි. එක කියන්නේ ගානට budget කරපු එක යනවා කියන්නේ. ඊළඟට තුන්වෙනි මාසේ නම් කොහොමද හදන්නේ? තුන්වෙනි මාසේ තමයි තුන්වෙනි මාසේ ඇත්තටම කළා තියෙන්නේ කොච්චරක්ද වැඩ ඒ කියන්නේ ඉතුරු ගානේ වැඩ ටික කරන්න ඕන ප්‍රොජෙක්ට් එකේ. හරිද? එතකොට දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ මේක ඉතුරු ගානත් එකතු කරාම සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම ඒ කියන්නේ 6 වෙනි ඒ කියන්නේ 6,000 වෙන් කරන්න ඕන තුන්වෙනි මාසේ අවසානයේ තමයි 6,000 යන්න ඕන හරි විදිහට. හැබැයි තුන්වෙනි මාසේ ඇත්තටම ඇක්චුවල් කොස්ට් එක ගිහිල්ලා තිනවා ලක්ෂ කීයද? 10යි. එතකොට 100ක වැඩ තමයි සෝරි මේ 160ක වැඩ තමයි මේක ඇත්තටම කළා තියෙන්නේ. ඕකේ. එතකොට actual cost එක සහ expected cost එක හදලා තියෙන්න ඕන මේක ගන්න. මොකද expected cost divide by actual cost තමයි මේ cost performance index කියන්නේ. කියන්නේ ඇත්තටම කරපු වැඩවල වටිනාකම ගත්තොත් එහෙම වෙන් කරපු බජට් එක අනුව වටිනාකම මෙන්න මෙච්චරයි වෙලා තියෙන්නේ. Okay. ඊළඟට fifth question. Schedule performance index for the first 2 months. Okay. මොකද third month එකට ඒක හොයන්න බෑනේ. The schedule performance index එක ගන්න කොහොමද? Is a measure of conformance of actual progress to the planned progress. එතකොට මේ තියෙන්නේ expected value divide by planned value. තමයි schedule performance index කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ expected value divide by planned value. එතකොට expected value 300,000 first month එකේ divide by planned value 1යි. ඒකෙත් එකට අඩු නම් හොඳ නෑ, එකට වැඩි නම් ඉතා හොඳයි. second month එකේ expected value එක 4.80යි. හැබැයි planned value එක 6යි. ඒක නිසා 180යි එන්නේ 0.8යි. okay. ඊළඟට using the CPI and SPI computed above, comment the direction of the project for 3 months. For the first month, cost and schedule is okay. Okay with the plan, cost and plan schedule. ඒක first month එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. At the second month, there is a schedule overrun. Okay. Schedule overrun. ඒ කියන්නේ ඇයි schedule overrun එකක් කියන්නේ? දැන් schedule කරලා තිබ්බ වැඩ වලින් 180යි කරලා තියෙන්නේ. හරිද? schedule කරලා තිබ්බ වැඩ වලින් 180යි කරලා තියෙන්නේ second month එක ඉවර වෙනකොට. ඊළඟට third month එකේ schedule overrun and cost overrun දෙකක්ම තියෙනවා. මොකද third month එකේ ගිහිලා තියෙනවා වැඩිපුර 4ක් බජට් නොකර. එතකොට first month project runs to schedule and on budget. At the end of second month project is behind schedule. 180යි කරලා තියෙන්නේ. At the third month project is over budget and behind schedule. දැක්කද? ওই ටික තමයි අපිට අවසානයේ කියන්න තියෙන්නේ. ඊළඟට what are the 3 types of cost estimates? මේවා මේ විදිහටම අපි cost chapter එකේ කරලා තියෙනවා. මොනවාද? budgetary cost estimate එක ගන්න පුළුවන්.
ඊළඟට definitive cost estimate එක ගන්න පුළුවන්. අනිත් එක තමයි rough order magnitude. කියන්නේ ඒක මුලින්ම කරන එක rough order magnitude. ඕකේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ එතනින් ඉවරයි. දැන් බලමු දෙවෙනි ප්‍රශ්නේ. A project consists of 8 tasks A to H. Their task dependencies, the duration in months, to complete each task and time buffer. Again, a slack for each task is given in the table below. Okay. So then task C පටන් ගන්න A ඉවර වෙලා තියෙනවා. Using the information in the above table, draw a Gantt chart using the critical chain planning approach. Use the swim lanes given below to draw the Gantt chart. Clearly mark the feeding buffers and the project buffer including the critical chain. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ තියෙන terms ටික මොනවාද කියලා. Critical chain. The critical chain method is a technique that modifies the project schedule to account for limited resources by adding duration buffers that are non-work schedule activities to maintain focus on the planned activity durations. Critical chain is completed after determining the critical path. එතකොට critical path එක කොහොමද හොයන්නේ කියලා මම ආයෙ කියන්න යන්නේ නැහැ. By ensuring resource availability and the resulting schedule processes produces a resource constrained critical path. ඒ කියන්නේ ඇත්තටම critical path එක අපි හැදුවට ඒ critical path එක කියන්නේ resources නැත්නම් ඒක modify කරන්න වෙනවා. එතකොට critical chain එකේදී කරන්නේ අන්න ඒ විදිහට ඒකත් consider කරලා modify කරන එක, which is usually altered from the original. Critical chain focuses on managing remaining buffer durations against the remaining durations of task chains. Then මොකද්ද මේ project buffers and feeding buffers කියන්නේ? project buffer එක කියන්නේ project එකේ critical path එකේ completion date එක තියෙනවානේ. අන්න ඒකට තව දවස් කිහිපයක් එකතු කරන එක තමයි project buffer කියන්නේ. එතනදී යම් කිසි දෙයකින් critical path එකේ තියෙන ඒවා duration එක වැඩි වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් උපරිම අර buffer එක ඉවර වෙනකන් යන්න පුළුවන්. එතකොට අපි customer ට කියන්නේ buffer එකේ එකතුවක් දෙක. එතකොට යම් කිසි දවස් ගාණක් වැඩිපුර දාලා තියෙනවා. ඒක තමයි project buffer කියන්නේ at the end of the project. අපි දවස් ගාණක් වැඩිපුර දාලා දෙනවා. එතකොට යම් කිසි දෙකකින් එක පරක් වුණොත් ඒ දවස් ගාණ ගියාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වැඩිපුර තියලා තියෙන ඒවා. එතකොට feeding buffers කියන්නේ it is a buffer that inserted before the first activity on the critical chain. This is to ensure that any task feeding into the critical chain may not delay the critical chain. එතකොට අර activities අතර දාලා තියෙන ඒවා තමයි මේ feeding buffers කියන්නේ critical chain activities අතර දාලා තියෙන ඒවා. When a delay does occur in feeding activities, the feeding buffer is consumed so that critical chain is not affected. Okay, එතකොට ඒ වගේම තව resource buffers උත් අපිට තියාගන්න පුළුවන්. These are dummy activities with critical resource assignment added at one or more places of the critical chain so as to ensure that the resource available and committed to be utilized in needed. Okay, අපි දැන් බලමු මේකේ තියෙන diagram එක. ඒ කියන්නේ Gantt chart එක. එතකොට දැන් බලන්න මේ project buffer එක. දැන් මේකේ මේ dependencies පෙන්නලා තියෙන්නේ මේ විදිහට තමයි මේ. ඒක ඉතින් බොහොම සරල දෙයක්. එතකොට C depend වෙනවා A මත. ඒ කියන්නේ A finish කරන්න ඕන C පටන් ගන්න මේ තියෙන්නේ. A finish කරන්න ඕන C පටන් ගන්න. Start to finish to start dependencies තමයි ඔක්කොම මෙතන තියෙන. එතකොට A dependencies විදියට වෙන් කරලා තියෙන දවස් ගාන අනුව මේක ඇඳලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ project buffer එක. දැක්කම project එකේ completion date එක අන්තිමට ඉවර වෙන්නේ G කියන activity එක. එතකොට G කියන එක activity එක ඉවර වෙලා තව දවස් 3ක් යනකම් අපි additionally තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ අතරමැද අපිට දාන්න පුළුවන් buffers ටික. එතකොට මේ feeding buffers ටික මෙතන දෙකක් දාලා තිනවා. තව ඕනනම් පෙන්වන්න පුළුවන්. එතකොට මේකේ මේ දේවල් ටික දාන්නේ නැතුව අඩුම ගානේ මේ critical chain එක එහෙම නැත්නම් මේ Gantt chart එක හරියට ඇඳත් මේ ලකුණු 25න් ලොකු ගාණක් හම්බ වෙනවා. සහ මේක අවසානයේ project buffer එකක් දාන්නයි තියෙන්නේ. මේ ඊට පස්සේ මැද්දෙන් තියෙන slack එක අනුව අපිට මේ විදිහට දාන්න පුළුවන් feeding buffer එක. Okay. හරි එතකොට ලොකු දෙයක් නෑ ලකුණු 25ක් කෙලිම භාගයක් ලකුණු දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ඒ විදිහට තමයි ලකුණු 50 මේක හැදෙන්නේ. එතකොට ඔන්න 2018 paper එක.